रस करगन्ना उत्तम कुशलानि संस बले ඔබ හැමදෙනාටම දෙවියන් සහිත ලෝකයාටම ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ජාති ආදී දුකින් නිදහස් ලබන්නා වූ සදාකාලික සප අමා මහ නිවනින් සැනසෙන්නේ කාන්ත උපකාරයක් පාරමිතාවක්ම වේවා. බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්‍යය සංසාර සාගරයේ අනාදිමත් කාලයක පටන් සැරිසරන්නට හේතුව ලෝක සත්‍යය සසර දුකට පත් වෙන්නට හේතුව නොඑක අවස්ථාවලදී නොඑක ආකාරයෙන් දේශනා කොට වදාළා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට ඉදිරිපත් කරපු මේ හේතුඵල ධර්මය ලෝකයේ එතෙක් මෙතෙක් දේශනා කරපු සත්‍ය වශයෙන් මේ ලෝකයට අවබෝධ කරගත යුතු සසර දුකින් නිදහස් වීමේ අවබෝධ ඥානයේ වශයෙන් තථාගතයන් වහන්සේ විසින් පෙන්වා දුන්න දේශනා කොට වදාළ ඒ හේතුඵල ධර්මයේ විනා මේ ලෝකයේ සම්මුති වශයෙන් දකින සම්මුති වශයෙන් ඇත්තා වූ සත්‍ය කිසි දෙයක් මේ ලෝකයේ නැති බව බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්නා. එනිසා මේ සත්‍ය වූ පිරිසිදු වූ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්. ඒ අවබෝධය ඇති කර ගැනීම සඳහා වමනාව පරිශ්‍රමයක් දරන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට බුදුරජාණන් වහන්සේ පහාරාද කියන සූත්‍ර දේශනාවේදී පහාරාද කියන අසුරේන්ද්‍රයට දේශනා කොට වදාලා මේ මහා සාගරයේ විශේෂ ලක්ෂණ නිසා අසුරයෝ මහා සාගරයට ආශා කරනවා ප්‍රිය කරනවා. මේ මහා සාගරයට බැහැ ගන්න නොයෙකුත් තොටුපළවල් එහෙම නැත්නම් වරායවල් බැස ගන්න තැන් තියෙනවා. ගංගාවකට හිතලා බලමු ගඟකට බැස ගන්න තොටුපළවල් ඕන තරම් තියෙනවා. ඒ බස්නේ හැම තැනකින්ම ඒ බැස ගන්න ඒ මිනිසුන් යම් කෙනෙක් බහිනවා නම් ඒ කෙනා බහින්නේ තමන්ට පහසු තමන්ට කරදරයක් තමන්ට යම් අපහසුතාව ආවම අඩුම තැන්වල තමන්ට පහසුම තැනකින් තමයි තොටුපළක් නිර්මාණය වෙන්නේ. ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීම සඳහා නොයෙකුත් ක්‍රමෝපායන් තියෙනවා. ඒ මාර්ගය වශයෙන් ඒවා අපි හඳුන්වනවා. ඒ මාර්ගය අනන්තවත් තියෙනවා. ඒ කොහෙන් බැහැගත්තත් අපි බහින්නේ ගංගාවට මහා සමුද්‍රයට. ඒ බැසගන්න තොටුපළවල් කොතෙකුත් තිබුණත් ඒ හැම කෙනාම ඇතුළු වෙන්නේ අර ගංගාවට වගේ නිර්වාණයට තමයි ඇතුළු වෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ සෝතාපට්ටි මාර්ගඵලයේ සඳහා මාර්ග 10ක් පෙන්වා දීලා තියෙනවා. එකම මාර්ගයක් එක්කෙනෙකුට උපදින්න දෙදෙනෙකුට උපදින්නේ නැති වෙන්න පුළුවන්. එනිසා විවිධාකාරයෙන් මේ මාර්ග 10කට බුදුරජාණන් වහන්සේ මේ මාර්ගයන් පිළිබඳව පෙන්වලා දීලා තියෙන්නේ
එක සූත්‍ර පිටකයේ පෙන්වනවා දහසක් ණයින් ප්‍රතිමන්විත කියලා. ණය දහසක් තියෙනවා, මාර්ග දහසක් තියෙනවා. සකදාගාමි, අනාගාමි, අරිහත් කියන ඉතිරි මාර්ගඵලවලට ඊටත් වඩා වැඩි වෙනවා. එනිසා මේ කියන දේ කෙනෙකුට තේරෙන්න පුළුවන්, විතකම තේරෙන්න පුළුවන්. නමුත් මේ හැම දෙනා විසින්ම අවධානය යොමු කළ යුතු මේ මාර්ගයේ පවතින ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. ඒ කාරණා කීපේ පිළිබඳව කොතෙකුත් මාර්ග තිබුණත් සියල්ලෝම පොදුවේ දැනගත යුතුයි. ඒවා අපි හඳුන්වනවා බෝධිපාක්ෂික ධර්ම කියලා. මෙන්න මේ බෝධිපාක්ෂික ධර්මයන් පිළිබඳව සියල්ලෝම දැනුවත්ව සිටිය යුතුයි. සතර සතිපට්ඨානය ගැන, සතර සම්‍යක් ප්‍රධාන වීර්යය ගැන, පංච ඉන්ද්‍රිය ධර්ම ගැන, පංච බල ධර්ම ගැන, සප්ත බොජ්ජංග ධර්ම ගැන, ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන. මේවා ඒ වර්තමානයේ පවත්නා තත්ත්වයක් ගැනයි මම මේ කතා කරන්නේ. අතීතයේ නම් ඔය කිසිත් නොදන්න අය බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා මාර්ගඵල ලැබුවා. ඒ අතීතයේ තිබුණ ඒ වගේ හේතු සම්පත් බොහෝමයක් වර්තමානයේදී අපිට අහිමි වෙලා තියෙනවා. වර්තමානයේ අපි ගිලිහිලා තියෙනවා. එනිසා වර්තමානයේ මේ බුද්ධ ශාසනයේ මේ ප්‍රතිපදාව කියන එක, ප්‍රතිපත්තිය කියන එක බොහොම අවුල් සහගත තත්වයකට පත් වෙමින් යනවා. එවන් වකවානුවක පැහැදිලි මාර්ගයේ පිළිසිදු මාර්ගයේ කුමක්ද කියන එක නොදන්න අපේ පින්වන්ත උපාසක උපාසිකාවෝ විසින් විශේෂයෙන් සලකා බැලිය යුතු, සොයා බැලිය යුතු කාරණාවක් තමයි මේ මා කියන දේ. ඒක ගැන හොඳින් දැනුවත් වුණොත් කෙනෙක් કોઈ කොස්තනකවත් කිසි තැනක ගැටීමක් අවුලක් ඇති කරගන්නේ නැහැ. එනිසා මේ බෝධිපාක්ෂික ධර්මයන් අතර ප්‍රධාන තැනක් ගන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියන දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරි සත්‍ය නමින් හඳුන්වන මේ මාර්ගය ගැන මේ ශ්‍රාවක ශ්‍රාවිකාවෝ සියල්ලෝම හොඳින් දැනුවත් වෙන්න ඕන. එසේ දැනුවත් වුණාම ඒ මාර්ගයේ පිළිබඳව තියෙන ගැටලු निराකරණය කරගත්තාම තමන් වඩන කුසල් ප්‍රායෝගිකව කොතෙක් මේ මාර්ගයට උරුණා කරනවද, බලපාල තියනවද කියලා තමන්ට තීරණය කරන්න පුළුවන්. එනිසාම ගිය සතියේ ඔබට පැහැදිලි කරලා දෙන්න ආරම්භ කරා මේ මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍ර දේශනාවක් ගැන. ඒ සම්මා දිට්ඨි සූත්‍රය කියන සූත්‍රය ගැන. අදත් ඒ ගැන කතා කරන්න අදහස් කරනවා, බලාපොරොත්තු වෙනවා. මොකද මෙන්න මේ දේ නැතුව මිනිස්යා කියලා කියන්නේ සියලුම අංගෝපාංගයන්ගෙන් සමන්විත සම්මුතිය තත්ත්වය. හිත නැත්තම් එයාට මිනිසෙක් කියන්න බෑ. ඔළුව නැත්තම් මිනිසෙක් කියන්න. ඒකවල තව තව අංගෝපාංග අඩු වුණොත් එයා මිනිසෙක් වෙන්නේ නැහැ. අඩුපාඩු සහිතයි. සම්පූර්ණ නැහැ. විශේෂයෙන් මේ ගෙලෙන් උඩ හරිය තිබිය යුතුමයි. ඔළුව තියෙන්න ඕනේ. නිසා කවන්ද රූපයක් නොවි මිනිස්සෙක් වෙන්න නම් ඔය කියන කොටස් තියෙන්න ඕනේ. එනිසා මේ මාර්ගයේ තිබිය යුතු මාර්ගය තමයි මොකද්ද? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය නැතුව කිසිම මාර්ගයක්, එයා මාර්ගයේ ඉන්නවා කියලා කිසි කෙනෙකුට කියන්න බැහැ. නිසා අපි මාර්ගයේ ඉන්නවා.
අපි මාර්ගය දියුණු කරනවා. අපි මාර්ගය පුහුණු කරනවා, පුරුදු වෙනවා කියලා සමන්ත තීරණය කරන්න පුළුවන් සාධක ගැන තමයි දැන් අපි කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේ සම්මා දිට්ඨිය කොටස් දෙකකට පෙන්වලා දුන්නා. ඒ කොටස් දෙක මොනවද? ලෞකික සම්මා දිට්ඨියයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය. මේ ලෞකික සම්මා දිට්ඨිය කියලා කියන ලෝකෝත්තර නොවන මාර්ගඵලලාභේ නොලැබූ ලෞකික ජීවිත ගත කරන මේ ලෞකික ජීවිතයේ ජීවත් වෙන අයට තියෙන මේ අවබෝධයේ වැටහීම ගැන තමයි මෙතන කියන්නේ. එතකොට ඒ වැටහීම නැවත කොටස් දෙකකට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. ඒ කොටස් දෙක මොකක්ද? බාහිරක මේ බාහිර තියෙනවනේ ඔය තාපසවරු ඉන්නවා, කර්මය විපාක පිළිගන්න අදහන ආගම් තියෙනවා. බාහිරක සහ අභ්‍යන්තර කියලා කොටස් දෙකකට බෙදුවා. බාහිරක කියලා කියන්නේ ඔය හින්දු ධර්මයේ වර්තමානයේ ඉන්දියාවේ අතීතෙත් එහෙමයි. ඒ කර්මවාදී ක්‍රියාවාදී තාපසවරු හිටියා. අදත් තියෙනවා. අන්නේ ඒ අය බාහිරක කර්මවාදී ක්‍රියාවාදී සම්මා දිට්ඨිකයෝ කියලා හැඳින්වනවා. ඒ අයටත් තියෙනවා සම්මා දිට්ඨිය. මොකක්ද ඒ අයට තියෙන සම්මා දිට්ඨිය? ඒ අය පිළිගන්නවා කුමක්ද? කර්මය හා විපාක. කර්ම විපාක අදහනවා, පිළිගන්නවා, විශ්වාස කරනවා. එතකොට ඒ බාහිරක සම්මා දිට්ඨික කර්මවාදී ක්‍රියාවාදී තාපසවරු ගාවට අභ්‍යන්තර කියලා හඳුන්වන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාව. එහෙනම් අපිට තියෙනවා ඒ කර්මවාදී ක්‍රියාවාදී ගතිය, එහෙම නැත්නම් ඒ කර්ම විපාක පිළිගන්න ඒ ස්වභාවයත් අපිට තියෙනවා. ඒ වගේම ඉදිරියට දියුණු කළ යුතු බොහෝ කාරණා ගැන අපි දැනුවත්ව ඉන්නවා. එහෙනම් මේ බෞද්ධ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් වූ අපට අර අන්‍යාගමික තාපසවරුන්ට වඩා මේ බෞද්ධ ප්‍රතිපදාව ගැන යම් වැටහීමක් අවබෝධයක් තියෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ මේ සම්මා දිට්ඨියෙන් මිත්‍යා දිට්ඨිය වෙන් කරගන්න කාරණා කිහිපයක් ඉදිරිපත් කළා. මොකක්ද මිත්‍යා දෘෂ්ටිය කියලා කිව්වේ? මොකක්ද සම්මා දිට්ඨිය කියලා? එතකොට සම්මා දිට්ඨියෙන් මිත්‍යා දෘෂ්ටිය වෙන් කරගන්න හොඳම දේ තමයි අර දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය කියන එක. වස්තු 10ක් පෙන්නනවා. මොනවද ඒ? මෙලොවක් නැහැ, පරලොවක් නැහැ. මෙලොවක් පරලොවක් කියලා දෙයක් නැහැ. මව් කියා කෙනෙක් නැහැ, පියා කියලා කෙනෙක් නැහැ. අම්මට තාත්තට සැලකුවාට විශේෂ ආනිසංසයක්, විශේෂ ප්‍රතිලාභයක් නැහැ. දාන ආදී පින්කම් වල ආනිසංස නැහැ. කුසල් කියලා දෙයක් නැහැ. අකුසල් කියලා දෙයක් නැහැ. කුසල කර්මයන්ගේ ආනිසංසත් අකුසල කර්මයන්ගේ විපාක කියලා දෙයක්වත් නැහැ. ඊගාවට ඕපපාතිකව උපදනා සත්වයෝ නැහැ. ඊගාවට ජීවිතය අවබෝධ කරගත් ශ්‍රමණ
පූජකාදී බ්‍රාහ්මණවරු නැහැ. දැන් මෙතන කියන්නේ කවුද? මේ මාර්ගඵලලාභියෝ නැහැ කියන්නේ. දැන් ඕකෙන් ඔබ මොහොතක් කල්පනා කරලා බලන්න. අද මේ වර්තමාන බෞද්ධ සමාජයේ ඇතුළේ දන් දීලා වැඩක් නැහැ කියන අය ඉන්නවා. ආමිත පූජාවන්ගේ ප්‍රතිඵල වැඩක් නැහැ කියන අය ඉන්නවා. දන් දීලා වැඩක් නැහැ, පින්කම් කරලා වැඩක් නැහැ, ඕවා කර කර ඉඳලා හරියන්නේ නැහැ කියන කොටසක් ඉන්නවා. එතකොට ඒක මේ කියන බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ දේශනාවට මේ දේශනාව කරේ සරියුත් මහ රහතන් වහන්සේ. නමුත් බුදුරජාණන් වහන්සේ අනුමත කරපු. සරියුත් හාමුදුරන්ට 아무ත දෙයක් කියන්න බෑනේ. මේ අපිත් මේ සීල දේ කියනවා විනා අපේ අතින් දාන දේවල් නෑ. නේ? එනිසා මේ කියන වර්තමාන බෞද්ධ සමාජයේ දේශකයාණන් වහන්සේලා විසින් කරන මේ දේශනා කොතෙක් දුරට මුල් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට ගැලපෙනවද? එතකොට මේ අදහස මේ අය ඉදිරිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට පිටින් ගිහිල්ලා නෙමෙයිද? එතකොට ඒ වගේ අනුශාසනාවක් ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට කෙනෙක් කරන්න ඒ දේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැත්නම් ඒක කාගේ අනුශාසනාවක්ද? ඒක එහෙනම් පුද්ගලික මතයක්. ඒ පුද්ගලික මතවලින් අපිට වැඩක් නැහැ. මොකද ඒවා එතනම අපිට පේනවා මෙතන යම් කිසි ආරවුලක් වැරදි තැනක් තියෙනවා කියලා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යමක් කියනකොටම පිළිගන්නත් එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඉස්සෙල්ලා හොඳට අහන්න. අහලා ධර්මයට විනයට බහා බලන්න. ධර්මයට විනයට දාලා බලන්න මේක හරිද මේක වැරදිද කියලා. හරිනම් බාර ගන්න. වැරදි නම් මේක ප්‍රතික්ෂේප කරන්න. ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වෙනවා අපිට ඒ පුද්ගලයත් එක්ක. හේතුව මොකද? එතන වැරදුනා කියලා කියන්නේ සමස්ත ගමන් මාර්ගයම වරද්දගෙන තියෙනවා. සමස්ත ගමන් මාර්ගයම වැරදිලා තියෙනවා. එහෙනම් ඒ කියන ඒ මඟ පෙන්වන ඒ දේශකයන්න් වහන්සේට ඉදිරිය ගැන කියන දේවල් ගැන යම් කිසි චකිතයක් අපේ හිතේ ඇති වෙනවා. යම් කිසි සැකයක්, සාධාරණ සැකයක් අපේ හිතවල උපදිනවා. ඒකයි මේ ධර්මයේ දැන කියාගත්ත ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට තියෙන ප්‍රයෝජනෙ. කුමක්ද වැරදි කුමක්ද නිවැරදි කියලා තේරුම් ගන්න. දැන් කොටසක් කියනවා ඔය විදිහේ අදහසක්. මොකක්ද අදහස? දන් දෙදී ඉඳලා වැඩක් නැහැ කියනවා. ලෞකික පින්කම් කර කර ආමිත පූජාවන් පවත්වා ඉඳලා වැඩක් නැහැ කියනවා. තව කොටසක් කියනවා වර්තමානයේ මාර්ගඵල ලබන්න බෑ. දැන් හොඳම දේ තමයි දිව්‍ය ලෝකෙක උපදින්න පරිසරය හදාගන්න එක කියලා. ඉතින් ඔය එක්කෝම සලකලා බැලුවහම අපට හිතෙනවා මේ හැමෝම අභූතයෙන් බුදුරජාණන් වහන්සේට චෝදනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවට පිටින් දේවල් කියනවා කියලා. එහෙම කියන්න අයිතියක් කිසිම කෙනෙකුට ඇත්තේ නෑ. මොකද එහෙම මාර්ගයක් පෙන්වනවා නම් ඒ මාර්ගය ගැන පැහැදිලිම නිවැරදිම අවබෝධය ඒ මාර්ගයෙන් පෙන්වන කෙනාට තියෙන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේ නොපෙන්වූ මාර්ගයක් පෙන්වනවා නම්
එතන හරියම ප්‍රශ්නයක්. පැහැදිලිද මම කියන්නේ? මේ පින්වතුන්ලාට මතක ඇති. කාලයකට ඉස්සර අපේ ගුරු ස්වාමීන් වහන්සේ කිව්වා මෙහෙම වාතාවරණයක් තියෙනවා ලෝකේ. වට අහු වෙන්න එපා, පස්සේ යන්න එපා. නේ? කිව්වේ නැද්ද? ඔබ හොඳට මතක විතක ඒ අවස්ථාවේ කට්ටියට හිතට තරහ එන්නේ නැති. නේ? මම කියන්නේ සමහරෙකුට තරහ එන්නේ නැහැ. කෝපේ එන්නේ නැති, ගැටීම එන්නේ නැති. නමුත් අද ඒකේ ප්‍රතිඵල අස්පනාකට තියෙනවා. මග අවුල් වෙච්ච ගොඩාක් තියෙනවා. ඉතින් ඒකෙන් අනාථ වෙන්නේ අසර වෙන්නේ කවුද? කවුද අසර නැහැ? අන්න ඒකයි අපි බුද්ධිමත් වෙන්න ඕන කියන්නේ. ගුරුවරයෙක් දෙයක් කියනවා නම් මේක ඉස්මුදුනින් බාර ගන්න ඕනේ ඒකයි. මොකද මේ ගැන යම් අත්දැකීමක් යම් ප්‍රායෝගික ප්‍රතිපත්තියක් ඇති නිසා තමයි මේ වන්දනය පිළිපත් කරන්නේ. එසේත් නැත්නම් ඔය කියන දේවල් වලට අහු වුණාට පස්සේ තමන්ගේ ජීවිත කාලේ වැඩි කාලයක් වෙනුවෙන් කැප වෙලා අන්තිමට පසුතැවීම පමණයි ඉතුරු වෙලා තියෙන්නේ. වඩාගත් කිසි දෙයක් එනිසා සිහි කල්පනාවෙන් මේවා අහගන්න දරා ගන්න පුළුවන් තරම ඒවා ප්‍රායෝගිකව දිනු කරන්න මහන්සි ගන්න. එච්චරයි කරන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ලෞකික සම්මාදිට්ඨිය. දැන් බාහිර ආයත තියෙන්නේ මොන සම්මාදිට්ඨියද? කම්මස්සගත සම්මාදිට්ඨිය. කර්මය දන්නවා ඒගොල්ලෝ විපාක ගැන දන්නවා. නමුත් ඒ අය කොතෙක් දුරට කර්මයේ විපාක ගැන කියලා තියෙනවද කියලා බාහිර ආගම්වල බාහිර කර්මවාදී ක්‍රියාවාදී තාපසවරු කොතෙක් දුරට කර්මය ගැන ඉදිරිපත් කරලා තියෙනවද කියන එක අපි දන්නේ නැහැ. මොකද ඒ ආගම් ගැන අපි 100% දැනුවත්ව නැති නිසා. නමුත් දැන් අපි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු මේ කර්මය හා විපාක පිළිබඳව සියල්ලම දැනගත්තේ නැති වුණාට අපි ගොඩාක් දේවල් දැන් දන්නවා. කර්මය කියලා කියන්නේ කුමක්ද? එහි විපාක ලැබෙන්නේ කුමන ආකාරයෙන්ද? විපාක දෙන්නේ කොහොමද කියන එක ගැන අපි දැන් සෑහෙන කතා කරලා තියෙනවා. ඒ තමන් දරාගෙන ඉන්නවා නම් තමන්ට තේනවා මොකද්ද? ඒ සම්මාදිට්ඨිය. කතා සම්මාදිට්ඨිය කියන ලෞකික සම්මාදිට්ඨිය තමන්ට තියෙනවා. හැබැයි ඒක හිතේ තියන් ඉඳලා හරියන්නේ ඒක ක්‍රියාවේදී තමන් භාවිතා කරනකොට එහෙම නැත්නම් තමන්ගේ එදිනදා ජීවිතයේ මේ කියන දැන් අපිට පේන්න තියෙන නිසා නේද ඒක අස්කන්නාදි බලන්න. මොකක් නිසාද? තේලදී හොඳට බලාගන්න. හොඳට පේන්නේ හොඳට බලාගන්න. දැන් ඒ දෙයක දාලා අර දිහා දෙයක් දිහා පොතක් දිහා බලනවා වගේ අරණ්‍ය ආයත අනුව මේ දිහා බලන්න. ජීවිතේ දිහා බලන්න. නේ? දැන් කර්ම විපාක ගැන හොඳ දේවල් වර්තමානයේ සිද්ධ වෙනවා. නේ? ඉතින් ඒ මොනවාද කියලා පස්සේ බලමු වෙලාවක. ඉතින් කෙසේ නමුත් දැන් බලන්න කර්මයක් කරොත් එහෙම යම් මේ කර්මවස්ස කතා සම්මාදිට්ඨිය ගැන තමයි අද මම ටිකක් පැහැදිලි කරලා දෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ කර්මයයි කියලා කිව්වේ මොකකටද? ඒ කර්මයේ මොන විදිහටද මේ සත්වයාට විපාක දෙන්නේ? විපාක දෙනකොට මේ සත්වයාට මොනතරම් මේ කර්මය බලපෑම් කරනවද? එහෙනම් අපි ඒක හොඳට දැනුවත් වුණොත් අපේ මූලාරම්භයම අපේ අත්තිවාරමම හොඳයි. හොඳ නැද්ද? හොඳයි. මේ බුදුරජාණන් වහන්සේ කර්මය ගැන දේශනා කරපු අවස්ථා කීපයක් තියෙනවා. එකක් තමයි ඔය පටිච්ච සමුප්පාද ධර්මයේ තියෙනවා කර්මය ගැන.
අනිත් ඒ තමයි සූවිසි ප්‍රත්‍යදේශනාවල තියෙනවා කර්ම ප්‍රත්‍ය කියලා තවත් තැනක්. තවත් තවත් සූත්‍ර දේශනාවල කර්මය ගැන තොරතුරු ඇතුළත් වෙනවා. එතකොට එහෙම බලනකොට දැන් මේ සම්මා දිට්ඨිය ගැන අපි කතා කරන්නේ. සම්මා දිට්ඨිය කියන එක අභිධර්මයේහි හඳුන්වන්නේ ප්‍රඥා චෛතසිකය කියලා. ප්‍රඥාවට නම සම්මා දිට්ඨිය. එහෙනම් ඒ ප්‍රඥාව කියන එක කර්මය ගැන තමන් දැනුවත් නම් ඒ ප්‍රඥාව තමන්ට තියෙනවා. ඒ ඥානය තමන්ට තියෙනවා. නේ? එහෙනම් ප්‍රඥාව කියන එක මේ සත්‍යයන්ට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඒක රත්නයක් කියලා. නරාණං රතනං කියනවා නෙමෙයි මිනිස්සුන්ට තියෙන රත්නයක් නේ. මොකද්ද? ප්‍රඥාව. එහෙනම් ඒ ප්‍රඥාව අපිට තේනවාද කියන එක අපිට දැන් හොයලා බලන්න පුළුවන්. බැරිද? පුළුවන්. මම කතා කරනකොට තේරෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ කර්මය කියලා කියවේ මොකටද? කර්මය කියලා කියවේ මොකටද? කර්මය කියලා කියවේ බුදුරජාණන් වහන්සේ මේ සත්වයාගේ චේතනාව තුළ චේතනාත්මකව චේතනාව කියන එක සීගාවට හඳුන්වන්න වෙනවා නේ චේතනාව කියන එක කර්මය කියලා කිව්වා. ඒක නෙවෙයි නිතරම කියන්නේ චේතනාං වික්කවේ සම්මවදම කියලා. දැන් චේතනාව කර්මය කියලා කියනවා. එතකොට මේ චේතනාව කියලා කියන්නේ මොකක්ද? මේ චේතනාවෙන් කරන්නේ මොකක්ද? මොන ගැන අවධානය යොමු කරන්න ඕනේ. ප්‍රත්‍ය දේශනාවලදී බුදුරජාණන් වහන්සේ කර්මය කියලා හඳුන්වන්නේ මොකක්ද? පටිච්චසමුප්පාද ධර්මයේ කර්මය කියලා හඳුන්වන්නේ මොකක්ද? දැන් ඔය භවය කියලා කියන්නේ නේ. ඊගාවට ඔය මුලින්ම තියෙන සංස්කාර කියන ඔය කර්මයට අදාළ තැන නේ. ඊගාවට මේ කර්මය කියන එක බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ 16 ආකාරයකින් විස්තර කරලා තියෙනවා නේ. විපාක දෙන කාලය අනුව, විපාක දෙන ස්ථාන අනුව, විපාක දෙන පිළිවෙල අනුව නේ, විපාක දෙන මේ තැන් අනුව මේ කාම ලෝකේ විපාක දෙන ඒවා තියෙන්නේ. ඒ වගේ 16ක් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. මේ විදිහට බැලුවම දැන් අපි මුලින් ඉඳලා පොඩ්ඩක් සාකච්ඡා කරලා බලමු. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා චේතනාහං වික්කවේ කම්මං වදාමි කියලා. දැන් අපි දන්නවා හැම සිතක්ම උපදිනකොට අභිධර්මයේ පෙන්වා දෙනවා. හැම සිතක්ම උපදිනකොට උපදිනවා සබ්බචිත්ත සාධාරණ චෛතසික කියලා චෛතසික 7ක්. මොනවද? පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මානසිකා. ඔය චෛතසික 7 නැති හිතක් නෑ. හැම හිතකම ඔය චෛතසික 7 තියෙනවා. පැහැදිලිද? එතකොට මේ චෛතසික 7 හැම හිතකම තියෙනවා නම් අපිට උපදින හිත් මොනවද කියලා අපි දැන් බලමු. අපිට උපදිනවා අකුසල සිත්. එනම් අකුසල හිත්වල තියෙන චේතනාවකට අකුසල චේතනා කියනවා. නේද?
ඊගාවට අපිට උපදිනවා විපාක සිත්. පැහැදිලිද? එතකොට ඒ විපාක සිත් වල තියෙන චේතනාවට කියනවා විපාක චේතනා කියලා.